ආයුබෝවන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් සුපුරුදු පරිදි අපි ඔන්න ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ නැවතත් සජීවීව ඔබේ ආලින්දයට ගොඩ වැදිලා තියෙනවා. ඉතින් ඔබේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ? ඔබේ ජීවිතයේ තියෙනා වූ රෝගාබාධ निराකරණය කරගන්නේ කොහොමද? ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා මේ සියල්ලත් එක්කම අද දවසත් අපි ඕරාව විශ්ව ශක්තිය කේන්ද්‍රය කියන වැඩසටහන අරගෙන ඇවිත් ඉන්නවා. අපි දන්නවා ඔබ මේ මොහොත වෙන විටත් මේ වැඩසටහන තුළින් යම් දේවල් ඔබට තියෙනා වූ ගැටලු කරුණු කාරණා පිළිබඳව දැන කියා ගන්නට පෙර සූදානම්ෙන් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා අපි ඔබට මුලින්ම දුරකථන අංකයත් කියන්නයි 2706 128 කියන දුරකථන අංකේ විවෘතව තියෙන ඔබට යම් ඔබේ ගැටලු පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ නිසා ජීවිතේ සාර්ථක කරගන්න සෑම මිනිහෙක්ම තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න, තමන් කරන්නා වූ ව්‍යාපාර සාර්ථක කරගන්න, අධ්‍යාපනය සාර්ථක කරගන්න, ජීවිතේ සාර්ථක කරගන්න, ਸਰව පැත්තෙම සාර්ථක කරගන්න බොහෝ කෙනෙක් ඒක තමයි හැම කෙනෙකුගේම අභිප්‍රාය. ඒ අභිප්‍රායට අත්වැල් දෙන්න අපිට අද දවසෙත් පුළුවන්කම තියෙනවා. ඒ සඳහා සහභාගී වෙලා ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රේකී මාස්ටර් මෝහන වේදී KU සරච්චන්ද්‍ර මැතිතුමා. අද දවසෙත් ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් සුබලතෝරුද්දක්. ඔව් වෙනදා වගේම ඉතින් අපි අවුරුද්දෙත් අපි අවුරුද්දට පහුවෙනිදාත් අපි අපේ වැඩසටහනේ ආකාරයෙන්ම ඉදිරිපත් කළා. ඒ නිසා අද දවසෙත් අපිට පුළුවන්කම තියෙනවා බොහෝ දේවල් කතා කරන්න. ඉතින් අද මම අර මුලදීම කිව්වා වගේ සරච්චන්ද්‍ර මහත්මයා දැන් අද දවසේ අපි ගොඩක් වෙලාවට අපි තෝරාගත්තේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ජීවිතයේ අපි හැම කෙනෙකු බලාපොරොත්තු වෙන දියුණුවනේ සාර්ථකත්වය. මේක ගොඩනගා ගන්න තමයි සෑම දෙයක්ම කරන්නේ. මේක ගොඩනගා ගන්න තමයි දුක් විඳින්නේ. ඒ නිසා මේක ජයග්‍රහණය කරපු දාට තමයි සැනසෙල්ල උදා වෙන්නේ කියනවා. ඒ නිසා මේ අද අපේ මාතෘකාව මම හිතන්නේ ඔබතුමා තෝරගෙන තියෙන මේ පුද්ගල දියුණුව. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණයක්. මොකක්ද මේ පුද්ගල දියුණුව කියන්නේ? ඉතින් ඒ නිසා ඇත්තම අපි කතා කළොත් ජ්‍යොතිෂයට අනුව මේ පුද්ගල දියුණුව කියන්නේ මොකක්ද? ඔව්. ජ්‍යොතිෂයේ ඉතාම වැදගත් කොටසක් තමයි දියුණුව නැත්නම් අභිවෘද්ධිය කියන එක. කෙනෙක්ගේ අභිවෘද්ධිය කොහොමද ඇති වෙන්නේ කියන එක තමයි කේන්දරයක පළවෙනි කොටුවෙන්, ඒ කියන්නේ ලග්න කොටුවෙන් පෙන්වන්නේ. ඒතකොට මේ අභිවෘද්ධිය වගේම කෙනෙක්ගේ අභිවෘද්ධියට වන හානි ගැනත් කේන්දරය තුල පෙන්වනවා. ඒක නිසා අභිවෘද්ධිය කියලා කියන්නේ විශේෂයෙන්ම කෙනෙක් ලබන දියුණුව. දැන් මෙතනදී ජ්‍යොතිෂය තුල නීලක මහත්තයා මේක තරමක් ඉස්සරහට ගිහිල්ලා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ක්‍රම දෙකකින් මිනිස්සුන්ගේ දියුණුව ඇති වෙන ආකාරය පෙන්눔 කරනවා. ඒක තමයි ජ්‍යොතිෂය තුල ඇති වෙන දියුණුව කියලා කියන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් අපි බෞද්ධ හැටියට ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපැත්තම දියුණු කරගන්න කියලා තමයි අපිට බුදුදහම උගන්වලා තියෙන්නේ. ඒක නිසා ජ්‍යොතිෂයත් හුඟක් වෙලාවට බුදුදහමත් එක්ක එකට යන විෂයක් නිසා බුදුදහමේ වගේම ජ්‍යොතිෂය තුලත් පෙන්නනවා කෙනෙක්ගේ ලෞකික දියුණුව වගේම ඊටත් එහාට ගිය ලෝකෝත්තර දියුණුවක් ඇති කරගන්නේ කොහොමද කියලා. දැන් අපි උදාහරණයක් වශයෙන් බලුවොත් නවීන ලෝකෙදී අද බටහිර රටවල් විශාල ලෞකික දියුණුවකට ලක් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ අරමුණ තියෙන මේ පැත්තට යන්න, ලෞකික පැත්තට යන්න තමයි අරමුණ තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ සියලුම සිතුම් පැතුම්, අභිප්‍රායන්, මාර්ගෝපදේශනයන් හැමදේම ඇති කරලා තියෙන්නේ ලෞකික පැත්තේ දියුණුවට. නමුත් ඒගොල්ලන්ට ලෝකෝත්තර දියුණුව ගැන එච්චර මඟ පෙන්වීමක් අවබෝධයක් නැහැ. නමුත් අපිට විශේෂයෙන්ම මේ පෙරදිග වාසීන්ට අපේ ලැබිච්ච ආభాෂයෙන් බුදුදහම, හින්දු දහමේ ආభాෂයන් නිසා අපිට ලෝකෝත්තර වශයෙන් දියුණුවක් ලබන්න පුළුවන්. මේ ලෝකෝත්තර දියුණුව කියන්නේ ලෞකික දියුණුවෙන් තවත් ඉස්සරහට ගිහිලා, ඒක තවත් වැඩි දියුණු කරගෙන තව ඉස්සරහට ගිහිලා තවත් සංසාර ගමන තුල අපි ලබන දියුණුව තමයි ලෝකෝත්තර දියුණුව. මේ දෙකම ජ්‍යොතිෂය තුල තියෙනවා. එතකොට කේන්දරයක ලග්නෙන් තමයි වෙන්නන්නේ කෙනෙක්ගේ අභිවෘද්ධිය. එතකොට අභිවෘද්ධිය ඇති කරගන්න අවශ්‍ය වෙනවා පාරවල් දෙකක්, ලෞකික සහ ලෝකෝත්තර. කේන්දරේ 5 වෙනි කොටුවෙන් ලෞකික දියුණුවත් 9 වෙනි කොටුවෙන් ලෝකෝත්තර දියුණුවත් ගැන කියවෙනවා. ඒක තමයි කේන්දරය තුලින් අපිට පෙන්වන්නේ. නමුත් මේ දියුණුව ඇති කර ගැනීමට බාධක ඇති වෙන්න පුළුවන්. අපි ගැන පස්සේ කතා කරමු. නමුත් මේ දියුණුව ඇති කර ගන්න නම් කෙනෙකුට පෙර පින් බලයක් තියෙන්න ඕනේ. පෙර පින් බලය ගැන තමයි ඒ කියන්නේ කර්ම ශක්තිය වඩා වැදගත්ද? අනිවාර්යෙන් කෙනෙක්ගේ දියුණුවට හේතු වෙන්නේ කර්මය. එතකොට කර්මය නිසා තමයි පුද්ගලයෙක් දියුණු වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට කේන්දරයක මේ ප්‍රධාන පුණ්‍ය ස්ථාන වලින් කෙනෙක්ගේ දියුණුව ලෞකික සහ ලෝකෝත්තර දියුණුව පෙන්වුම් කරනවා. දැන් ඔය අපි නිකන් කියමනටත් කියනවනේ ලබාවු
මව්පන් හැටියට තමයි වැඩ සිද්ධ වෙන්නේ කියලා කර්මය අනුව තමයි වැඩ සිද්ධ වෙන්නේ කියලා ඒක ඇත්තම ඒක සත්‍යයක් ඒක ජ්‍යොතිෂයත් එක්ක සංසන්දනය කළා. ඔව් ජ්‍යොතිෂය එක්ක ගත්තත් බුදුදහම එක්ක ගත්තත් ඒක සත්‍යයක්. මේක බුදුදහම කියන්නේ ලෝකේ තියෙන පරම සත්‍යයක්. එතකොට මේ පරම සත්‍ය අනුව තමයි මේ ජ්‍යොතිෂය ගොඩනැගිලා තියෙන්නේ පරම සත්‍යයට එකඟව 100%ක්ම. එතකොට ඒ තුල පෙන්නනවා කෙනෙකුට මේ දියුණුව ඇති කර ගැනීමට හැකිවන ක්‍රමය. එතකොට මේ කේන්දරේ හරියට විග්‍රහ කරගන්න පුළුවන් නම් කෙනෙකුට දියුණුවක් ලැබීමට බොහෝ දුරට හැකියාව තියෙනවා. ඔව් දැන් මම හිතනවා ඔබට ඉතාමත් වැදගත් කාරණයක් පිළිබඳව කතා කරන්න. මොකද මේ ඔබ සෑම විටම මිනිසෙක් හැටියට මේ ලෝකෙට ජනිත වුණාට පස්සේ ඔබේ කලවයසත් එනකොට සාර්ථක මිනිසෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. සාර්ථක මිනිසෙක් වෙච්චි නැති තැන අසාර්ථක මිනිහෙක් බිහි වෙනවා. එතකොට මම හිතන්නේ සමාජයේ අපි දෙහැ දැක්කාම ඔබට තේරෙනවා ඇති ඒ නිසා ඕනි කෙනෙක්ගේ සිහිනයක් තියෙන ඩ්‍රීම් එකක් තියෙන මේ දියුණුව. එහෙනම් මේ පුද්ගල දියුණුව ඒ පුද්ගල දියුණුව හරහා තමයි ඔහුගේ සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන්නේ. දැන් අර ඔබ කිව්වේ කාරණාවට උණපූර්ණයක් දුන්නොත් දැන් මේ දියුණුවට තියෙන බාධක මොනවද? මේ බාධා ඉවත් කරගන්න. දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ මම මේ මාර ට්‍රයි එකක් දුන්නා. සෑහෙන දේවල් කළා. මොකද මට මේකෙන් ගොඩ එන්න බෑ. ඇත්තම මේ දියුණුවට එහෙම බාධා හොයාගන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම කේන්දරේ තියෙනවා දැන් 1 5 9 කොට 3 පුද්ගලයෙක්ගේ දියුණුවට අපි මේ චුට්ටකට මේ දුරකථන හැමතුමක් තියෙන පොඩ්ඩක් සම්බන්ධ කරගන්නමුද? ඔව් කතා කරන්න ඔබතුමා කොහෙන්ද කතා කරන්නේ? හෙලෝ. ඔව් කතා කරන්න. මම මහනුවර අම්පිටෙන් කතා කරන්නේ. මගේ දුවගේ වෙලා බලා ගන්න පුළුවන් නේද? ඔව් කියන්න. උපන්දිනේ කියන්නේ? උපන්දිනේ 1990 ඔව් ඔක්තෝබර් 26 සිකුරාදා 8:45ට. උදේද හවසද? උදේ 8:45ට. කොහෙද දුව ඉපදුනේ? පෙරදින පිටිගානේ. පෙරදින. මුච්චික ලග්නේද දුව? නේද? මුච්චික ලග්නේ. මුච්චික ලග්නේ. මොකක්ද දුව ගැන දැනගන්න ඕනේ විශේෂයෙන්ම? දුව ගැන මේ ආත්මයේ රැකියාව බලාපොරොත්තු වෙනවා ඒක ලැබෙයිද කියලා තමයි දැනගන්න උගත් අත් බලාව ලැබෙයිද කියලා දැනගන්න. ඔව්. දුවට රැකියාවක් ලැබෙනවා. හැබැයි ප්‍රමාදයකට ලක්වීමෙන් තමයි ලැබෙන්නේ. සාමාන්‍ය මට්ටමක අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් කියලා කේන්දරය තුලින් පෙන්වුම් කරනවා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි රැකියා ස්ථානයේ අධිපති රවි තරමක පීඩාවටපත් වෙලා ඉන්නවා බුද සහ සිකුරු කියන ග්‍රහයින්ගෙන්. අන්න ඒක තමයි තියෙන ගැටලුව. රැකියා ස්ථානයේ පීඩාවටපත් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම වෘශ්චික ලග්නකාරයාගේ මේ 10 අධිපතියා පීඩා වීම එච්චරම යහපත් වන්නේ නැහැ. ඒක නිසා තරමක් දුරට රැකියාවක් ලැබීමේ බාධකයක් තියෙනවා. අනිත් කාරණේ තමයි දැනට ගතවන රාහුගේ මහදසාව. රාහුගේ මහදසාවත් තරමක් රැකියාවකට බාධකයක් හැටියට තමයි පෙන්වුම් කරන්නේ. ඒක නිසා මම ප්‍රතිකර්මයක් කියන්නම්. මේකට මැණික් ප්‍රතිකාරයක් කරගන්න රතු සහ චන්ද්‍රකාන්ති කියන ගල් දෙකක් අල්ලලා මුද්දක් පැලඳ ගත්තොත් දුවගේ මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම රාහුගේ මහදසාවක් ගත වෙන නිසා නාගර්ජුන කියන යන්ත්‍රය පැලඳීම හොඳයි. ඔව් මම හිතන්නේ ඔබට සෑහෙන සනසෙන්න පුළුවන් පිළිතුරක් ලැබුණා කියලා. ඒ නිසා අර අපි කිව්වා වගේ ඔබට පුළුවන් ඔබට 2706යි 128 කියන දුරකථන අංකය විවෘතව තියෙන මේ මොහොතේ ඔබේ ගැටලුව ඔබේ කේන්ද්‍රය පිළිබඳව සරච්චන්ද්‍ර මහතාගෙන් දැන කියා ගන්න පුළුවන්. ඔව් දැන් මම ඔබට බාධාවක් කළා ඉස්සෙල්ලා. අපි කතා කළේ පුද්ගල දියුණුවට මොනවද තියෙන බාධා ඒවා ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණය. ඔව් පුද්ගල දියුණුවට තියෙන බාධක දියුණුව වගේම කේන්ද්‍ර ස්ථාන තුනකින් පෙන්වනවා. ඒ තමයි 6 වැන්න 8 වැන්න සහ 12 වැන්න කියන ස්ථාන. 6 වැන්නෙන් පීඩා, 8 වැන්නෙන් හානි, 12 වැන්නෙන් ව්‍යාධි. මෙන්න මේ කරුණු තුන තමයි අපේ දියුණුවට ඇතිවන බාධක. එතකොට අර කේන්ද්‍රය අර 1.5 ස්ථාන බලවත් වෙලා මේ ස්ථානවල අසුබ තත්ත්වයක් නැතිබුණොත් ඒ පුද්ගලයාට දියුණු වෙන්න පුළුවන්. හැබැයි අර ස්ථාන තුනට වඩා මේ ස්ථාන තුනේ බලය වැඩි වෙලා අසුබ විදියට තිබුණොත් ඒ පුද්ගලයාගේ දියුණුවට ඒක ලොකු බාධකයක්. ඒක නිසා කේන්ද්‍රයක බලපු කෙනෙක්ගේ බලපු ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා දියුණුවට පත්වෙච්ච කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. හැබැයි මේවට ප්‍රතිකර්ම තියෙනවා ජ්‍යොතිෂය තුල. ඒ කියන්නේ දියුණුවට එරෙහින බාධා දැන් 6 වැන්නෙන් කියවෙන්නේ රෝග පීඩා, සතුරු කරදර, ඇස් වහ කට වහ, කොඩි වින බන්ධන හුණියන් ඕවා තමයි 6 වැන්නෙන් කියවෙන්නේ. ඒතකොට ඒවා අපි හැමෝටම තියෙනවා. ඔව්. නැති කෙනෙක් නැහැ. නමුත් මේවා ඕනට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ අසනීප තත්ත්වයන් වැඩි වෙලා සතුරු කරදර වැඩි වුණොත් අපිට දියුණු වෙන්න බෑ. ඊළඟට 8 වෙනින් කියවෙන්නේ හානි. හානි කියන්නේ නැති වෙන දේවල්. දැන් අපේ නැති වෙන දේවල් තියෙනවා ගොඩක්. නමුත් අපේ නැති වෙන දේවල් තිබුණා කියලා ඒක ඕනකට වඩා වැඩි නැති වෙන්න ගත්තොත් අපිට ඇතිවීම නැතුව කියලා නැතිවීම තමයි ඇති වෙන්නේ. ඊළඟට 12 වෙනින් කියන්නේ ෂේ වීම, වැය වීම, ව්‍යාධි.
ඒ ෂේවීම් වැවීම් කියන්නේ තියෙන දේවල් ෂේ වෙලා යනවා. දේපල නැති වෙනවා. වියදම් වෙනවා. ඒ වගේ දේවල් තමයි කියවෙන්නේ. ඒතකොට ඒවා ඕනට වඩා වැඩි වුණොත් ඔය හැමෝටම තියෙනවා. නමුත් ඕනට වඩා වැඩි වුණොත් අපේ සියලු දේවල් ෂේ වෙලා. එතකොට දියුණුවක් නැතුව යනවා. එතකොට ඒ ස්ථාන තුන පාලනය කරගන්න පුළුවන් නම් අපිට දියුණු වෙන්න පුළුවන්. ජ්‍යොතිෂය තියෙන්නේ අපිට තියෙන බාධක කරදර හඳුනාගෙන ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදලා ඒක හරිතැනට ගන්න තමයි ජ්‍යොතිෂය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ දියුයි කෙනෙකුගේ දියුණුවේදී ඇති වෙන බාධාව निराකරණය කරගන්න පුළුවන් කියන එක අනිවාර්යෙන්. එහෙම නැත්නම් මේකේ වැඩක් නැහැ නේ මිනිස්සුන්ට. මේක මේ කේන්දරය කියන්නේ මිනිස්සුන්ගේ අපල කියන එක දැනගන්න තියෙන මේ සටහනක් නම් ඒකෙන් අපිට වැඩක් නැහැ. අපි අපල ගිය හැමදාම ඉන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් මේ කර්මය වෙනස් කරන්න. කර්මය වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව් කර්මය වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කිරීමේ හැකියාව බුදුදහම තුලත් පෙන්නනවා. ගති, උපදි, කාල, ප්‍රයෝග කියලා ක්‍රම 4කින් කර්මය වෙනස් වෙනවා. දැන් මේ ජ්‍යොතිෂය තුලත් ඕකම තමයි කියවෙන්නේ. එතකොට අපිට පුළුවන් කිසියම් ක්‍රමවේද භාවිතා කරලා ග්‍රහයින්ගේ බල තුලනේ අඩු වැඩි කරලා කර්මයේ විපාක දෙන ආකාරය වෙනස් කරගන්න. විපාක දෙන කාලය වෙනස් කරගන්න. එතකොට අපිට පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් නරක දසාවක් ආපුවා මේ දසාව තුලදී කෙනෙක්ගේ අසුබ කර්ම විපාක වැඩි. නමුත් අපිට ඒ ගහයාගේ දසාවේ පාලනය කරගන්න පුළුවන් නම් අසුබ තත්ත්වයන් අපිට පුළුවන් ඒව අවම කරගන්න. ඒක තමයි ජ්‍යොතිෂය තුල කරන්නේ. ඔව් මම හිතනවා දැන් ඔබ සාමාන්‍යයෙන් ධර්මය පිළිබඳව අවබෝධය තියෙන කෙනෙක් හැටියට දැන් ඔබ කතා කරන ප්‍රශ්නය තුල ඔබ කතා කරන මාතෘකාව තුල මම හිතන්නේ ඒ අවබෝධය මම හිතන්නේ මනාව තියෙන කෙනෙක්. මම හිතන්නේ සාර්ථක ජ්‍යොතිෂවේදියෙක් වෙන්න නම් මම හිතන්නේ මෙන්න මේ කියන කරුණු කාරණා සම්පූර්ණ දැන් ඔබ ඉන්න තත්ත්වයේ බැලුවා. ඔව් ජ්‍යොතිෂය කියන්නේ කර්ම නියාමයේ අනුව හැදිච්ච ශාස්ත්‍රයක්. කර්ම නියාමය කියන්නේ නියම ධර්ම පහෙන් එකක්. එතකොට මේ කර්මය කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් ජ්‍යොතිෂය අපිට හරියට කරන්න බෑ. එතකොට කේන්දරේ භාව 12න් කර්මයේ ප්‍රභේද 12 ගැන තමයි කියවෙන්නේ. දැන් අපි දන්නවා ජනක කර්මය, ආචින්න කර්මය, ආසන්න කර්මය, එතකොට ගරුක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය, එතකොට උපජ්ජ වේදනීය කර්මය, ඒ වාගේ අහෝසි කර්ම ආදී වශයෙන් ප්‍රබෝධ 12ක් තියෙනවා. මේ 12 තමයි මේ කේන්දරයේ කොටු 12න් පෙන්වන්නේ. එතකොට මේක බුදුදහමත් එක්ක බොහෝදුරට බැඳිච්ච ශාස්ත්‍රයක්. කර්මයත් එක්ක බැඳිච්ච ශාස්ත්‍රයක්. ඒක තමයි ඉතිහාසයේ බුදුන් දවසට එහා කතා කරනකොට අපි දකින්නවනේ ගොඩක් වෙලාවට සිදුහත් කුමාරයා ඉපදෙන කාලේ වෙනකොටත් ඒ ජ්‍යොතිෂය පිළිබඳව තිබුණා, ඒ පිළිබඳව විශේෂ දේවල් තිබුණා කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට මම හිතන්නේ මේ සරච්චන්ද්‍ර මහත්මයාත් එක්ක කතා බහ කරනකොට ඔබට ගොඩක් වෙලාවට ඔබේ තියෙන බාධා ඉවත් කරගන්න, ඔබේ තියෙන ගැටලු ඉවත් කරගන්න, රෝග පීඩා ඉවත් කරගන්න මේ සියල්ලටම ප්‍රතිකාර ක්‍රම මේ සියල්ලම තියෙනවා. මම ඔබට සඳහන් කරන්නම් කොයි ආකාරයෙන්ද කියලා. සඳස් ඕරා ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියෙන බත්තර මුල්ලේ අංක 660 දෙවන සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තර මුල්ල. ඒ වගේම මතක තියාගන්න මේ ශාකාවන් තියෙනවා, කුරුණෑගල තියෙනවා, ඒ වගේම ගම්පහ තියෙනවා, ඒ වගේම ගාල්ල තියෙනවා. ඉතින් මේවායේදී ඔබට පුළුවන්කම තියෙනවා මේ තිරේ පේන දුරකථන අංකවලට කතා බහ කරලා ඔබට කාලයක් වෙලාවක් වෙන් කරගන්න. මම එහෙම මතකුත් කරන්නම් 071 622 42 09 ඒ වගේම 071 188 26 61 කියන දුරකථන අංකයක් තියෙනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ අන්තර්ජාලයට ගියත් ඔබට Facebook එකට සඳස් ඕරා කියන Facebook එකට යන්න පුළුවන්. ඒ වගේම YouTube channel එක තියෙනවා සරස්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන YouTube නාලිකාවට ගිහිල්ලා ගොඩක් විස්තර දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට ඔබේ කේන්දරය පමණක් නොවේ ඒ වගේම මෝහන ප්‍රතිකාර ක්‍රම මේ වගේ දේවල් ඒ වගේ ඔබට ඔබේ තියෙන රෝග පීඩාවලටත් ඔබට ඒ දේවල් निराකරණය කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. කතා කරන්න කොහෙන්ද නම කියන්න? මම පිළියන්දල ශාන්ති. මට දැනගන්න ඕනේ පුතාගේ කේන්දරේ යාගේ විවාහය කොහොමද කවදද ඒක දැනගන්නයි ඕනේ. උපන්දිනේ කියන්නකෝ පුතාගේ. උපන්දිනේ 1990 අගෝස්තු 14 රාත්‍රී 8:25 උපන් වෙලාව. අගෝස්තු 14 රාත්‍රී 8:25 උපන් වෙලාව. 8:25. කොහෙද උපන්නේ පුතා? කොළඹ. කුඹලත්. ඔව්. කොළඹ ඉපදුනේ නේ. ඔබගේ පුතාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ලග්නය පිළිබඳව. මොකද සමහර අවස්ථාවල මේක කුම්භ ලග්නයේ අවසාන අංශකයේ මේ මීන ලග්නයේ මුල අංශකයේ ඉපදලා තියෙන්නේ. නමුත් ඔබ මේ ස්ත්‍රී පුරුෂ ભેදයේ අනුව නවාංශක හදන ජ්‍යොතිර්වේදියෙක් ඔබට හදලා දීලා තියෙනවා මෙයාගේ ලග්නේ කුම්භට. නමුත් ලග්නේ මීන.
විනාඩි 5ක විතර විනාඩි 2ක 3ක වෙනසක් තියෙනවා. නමුත් මේක අර ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නවාංශකේ බලන කෙනෙක් මෙහෙම කුම්භ ලග්නෙට හදලා දීලා තියෙනවා. ඒක නිසා ඔබ පළමුවෙන් උපන් වෙලාව අනුව 8:25ට නම් කොළඹ දිස්ත්‍රික්කේ නම් ඔබගේ දරුවාගේ ලග්නේ මීන. ඒක පළමුවෙන්ම නිවැරදි කරගත යුතුයි. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ කුම්භ ලග්නේ නෙවෙයි මීන ලග්නේ. හරි? ඒක නිසා නිවැරදි කේන්දරයක් හදාගන්න. මොකද හුඟක් උදවිය නීලක මහත්තයෝ මේ ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නවාංශක හැදෙනවා කියලා හිතලා එහෙම වෙනස් කරලා ගන්නවා. දැන් මේ දරුවගෙත් වෙලා තියෙන එහෙම එකක්. දැන් අපිට දැනගන්න ඕන කාරණේ කියන්නේ මම උඩ උපදේශය දෙන්නම්. පුතාගේ විවාහය දැනගන්නයි මට ඕනේ. කවදද කොහොම ඔව් මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දරුවාගේ බුධ ග්‍රහයා ඉන්නේ භාවය වශයෙන් නම් 7 වුණාට සිංහ රාශියේ ඉන්නේ. ඊළඟට සිකුරු 22 වෙනි දර්කානාධිපතිය වෙලා ඉන්නවා. අසුබ ග්‍රහයක් වෙලා ඉන්නවා. ඒක නිසා මෙයාට විවාහයක් කරගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධකම් කැඩිලා යනවා. මෙයාගේ විවාහය සිද්ධ වෙන්නේ වයස උගක් ඉක්ම ගියාට පස්සේ. ප්‍රමාද වෙන විවාහයක් තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයට ප්‍රියම් යොදා ගන්න ඕනේ. ඒක නිසා මෙයාට චන්ද්‍රකාන්ති සහ රතු ගල් දෙකක් අල්ලලා මුද්දක් පළඳ ගැනීම තමයි කළ යුත්තේ මේ ග්‍රහ පීඩනය වෙනස් කිරීමට. මම හිතනවා කාන්ති මහත්මියට තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් කමක් ලැබුණා කියලා. ඒක මත පොඩි වචනයක් කියන්න ඕනේ. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්නේ ඔක තමයි හුඟක් අයගේ කේන්දර වැරදි. වැරදෙන්න එක හේතුවක් තමයි සමහර ජ්‍යොතිර්වේදියෝ මේ ජ්‍යොතිෂය කොහේවත් නැති ක්‍රමවේදයක් භාවිතා කරනවා. මේ ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නවාංශක වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ස්ත්‍රී නවාංශකයෙන් ඉපදුනොත් එයා ස්ත්‍රියක්, පුරුෂ නවාංශකයෙන් ඉපදුනොත් එයා පුරුෂයෙක් කියලා මතයක් තියෙනවා. ඒක වැරදි. මොකද මේ නවාංශකය කියන එක විනාඩි 13ක් තියෙනවා. එතකොට එහෙමනම් ඔය කියන විදිහට නම් විනාඩි 13ක් ඇතුළත පිරිමි අයම උපදින්න ඕනේ විනාඩි 13. ගැහණු නවාංශකයක් තියෙන වෙලාවේ ගැහණු අයම ඉපදින්න. නමුත් ඕක වැරදි. ඕක ලංකාවේ ඉන්දියාවේ ඉස්පිරිතාලවල අපේ බෙන්තොට හිබර්ට් ප්‍රනාන්දු ගුරුතුමා කොළඹ කාසල් රෝහලේ මේ නැවතිලා මේ පර්යේෂණයක් කරා මේ කාල සීමාවල් අනුව උපදින දරුවෝ ගැන. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ ජ්‍යොතිර්වේදියෝ පරීක්ෂණ කරලා තියෙනවා. මම හිතන්නේ ඉන්දියාවේ එක තප්පරයකට දරුවෝ 4-5 දෙනෙක් උපදිනවා රෝහලක. මැඩ්‍රාස් වගේ රෝහල් වල. ඒ රෝහල් වල පාවා කරේෂණ කරන මේ විනාඩි 13ක් ඇතුළත මෙහෙම දරුවෝ ගෑනු පිරිමි වශයෙන් මෙන්න උපදින්නේ නැහැ කියලා. ඒක නිසා ඔය මතවාදේ ඊටාම වැරදි එකක්. ඔය සමහර ජ්‍යොතිර්වේදීන් කරන වැරද්දක් ඕක. එහෙම වැරද්දක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේකෙන් හුඟක් අය අමාරු වැටෙනවා. මම හිතනවා ඔබට සැනසෙන්න පුළුවන් උත්තරයක් ලැබුණා කියලා. ඒ නිසා අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ නැවතත් අපි හමු වෙමු. ඕරා පරීක්ෂාව හා රේඛී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0.716 224 209 හෝ 0.711 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේඛී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේඛී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0.716 224 209. විරාමයෙන් පස්සේ නැවතත් අපි ඕරාව කේන්ද්‍රයේ විශ්ව ශක්තිය වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ ජෝශ්‍රීවේදී රේකී මාස්ටර් මෝහන වේදී කේ.යු. සරච්චන්ද්‍ර මහත්මයාත් එක්ක අපි අද දවසේ කතා කරලා ඉන්නේ ඉතාමත් වටිනා මාතෘකාවක්. මොකද එතුමා මේ මාතෘකාව තෝරාගත්තේ සෑම විටම ජීවිතයට වඩා වැදගත් නිසා මේ පුද්ගල දියුණුව පිළිබඳව. දැන් ඊළඟට අපි කතා කරන්නේ දැන් ඔබගේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ ඔබ කරන අනිකුත් ප්‍රතිකාර ක්‍රමات එක්ක ගත්තාම දැන් මේ මෝහන ක්‍රමයෙන් කෙනෙකුගේ මේ යම්කිසි සාර්ථකත්වයක් උදා වෙන්නේ කොහොමද? ඔව් අපි මෝහන වේදියෙක් මෝහන ප්‍රතිකාරය අපි භාවිතා කරනවා හුඟක් වෙලාවට මේ මානසික තත්ත්වයන් වලට. විශේෂයෙන්ම දැන් හුඟක් උදවියට තියෙන ප්‍රශ්න ඇවිල්ලා මානසික ප්‍රශ්න. දැන් ඔය හිස්ටීරියා, ඩයිමෙන්සියා, ඒ වගේම ස්ට්‍රෙස් වගේ විෂාදේ වගේ දේවල් පීඩා තියෙන හුඟක් ඉන්නවා. දැන් ඒ වගේ අයට ග්‍රහපල වලින් ඇතිවෙන පීඩනයට වඩා මේ මානසික ඇති වෙලා පීඩනය වැඩි. ඒ වගේ ප්‍රතිකාර අවශ්‍ය ගොඩාක් අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ අයට ඊටාම සාර්ථක ප්‍රතිකාරයක් තමයි මේ මෝහන ප්‍රතිකාරය. මෝහන ප්‍රතිකාරයේදී කරන්නේ කෙනෙක්ගේ යටිසිත අවදි කිරීම. ඒ කියන්නේ මේ මෝහනය කරනවා කියන්නේ මේ සීලති කරනවා වගේ දෙයක් නෙමෙයි. සමහර අය වැරදියට තේරුම් ගන්නවා. නමුත් මෝහනයේදී කරන්නේ අපි ඒ පුද්ගලයාත් එක්ක කතා කරනවා කොට එයාගේ යටිසිත තමයි අවදි කරලා ගන්න. ඒතකොට යටිසිත කියන්නේ අපේ සිතේ 10%යි අපි උඩු සිතේ භාවිතා වෙන්නේ සාමාන්‍යයෙන්. උඩු සිතෙන් තමයි අපි මේ කතා කරන්නේ, ඇවිදින්නේ, පාඩම් කරන්නේ, හැම දෙයක්ම කරන්නේ උඩු සිතේ. අපි සාමාන්‍ය භාවිතයේදී
පාවිච්චි කරන්නේ උඩුසිත. නමුත් අපේ යටිසිත කියලා තියෙනවා 90%ක් විතර කබඩාවක් ඒකේ තියෙනවා. කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකේ. දත්ත කබඩාවක්. ඒකේ තමයි තියෙන්නේ අපගේ පහුගිය කාලෙ වෙච්ච සියලුම දේවල් කබඩා වෙලා තියෙන්නේ. එතකොට ඒව අනුව තමයි අපේ ක්‍රියාකාරකම් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. අපේ අර උඩුසිතෙන් නෙමෙයි. යටිසිත තමයි අපිව පාලනය කරන්නේ. එතකොට ඒක නිසා හුඟක් අයගේ ගැටලු ඇති වෙනවා මේ යටිසිතේ ඇති වෙන ප්‍රශ්න නිසා. දැන් ওই ෆෝබියා එහෙම නැත්නම් බියවීම වගේ දේවල් වලට ලක් වෙච්ච අය, ඒ වගේ නොයෙකුත් මානසික ගැටලු වලින් පීඩා විඳින අය ඉන්නවා අපේ සමාජයේ. එවැනි අයට ඉතාමත් හොඳයි මානසික ප්‍රතිකාරයක් හැටියට මේ මෝහන ප්‍රතිකාරය කියන එක. එතකොට කායික රෝගත් සමහර ඒවා තියෙනවා නීලක මහත්තයා මේ මානසික වශයෙන් සම්බන්ධ වෙලා තියෙන ඒවා. එතකොට මේ වගේ කායික පැත්ත සුවපත් වුණාට මානසික පැත්ත සුවපත් වෙන්නේ නැති නිසා ඒ තත්ත්වයන් නැති වෙනවා. ඊළඟට අමනුෂ්‍ය බලපෑම් වගේ දේවල්. දැන් ඔය යක්කු ඇහෙනවා, පෙරේතෝ ඇහෙනවා. ඕවා හුඟක් වෙන්නේ කායිකව නෙමෙයි. ඒවා මානසිකව සහ ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන ප්‍රශ්න. ආත්මීය ප්‍රතිකාර කරන්න ඕනේ. එතකොට මේ මෝහනයේදී අපි කරන්නේ මනසට කරන ප්‍රතිකාරයක්. ඒක නිසා ඊටමත් නිවැරදිව කරන්න පුළුවන් මෝහන ප්‍රතිකාරය. අපි දැන් ගොඩක් අයට එම ප්‍රතිකාර කරගෙන යනවා. ඒ ප්‍රතිකාර වලින් හුඟක් රෝගීන්ට සුවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඔව් ජීවිතයේට මානසික සුවය ඉතාමත් වැදගත්. ඔබට මම හිතන්නේ මානසික සුවය නැතුව ජීවත් වෙනවා කියන එකත් අසාර්ථකයි. ඒ නිසා මානසික සුවය ඔබ මානසික විඳින මේ දුක්ඛ සියලු දේවල් දුරු කරගන්නට මෝහන ප්‍රතිකාර වේදයේ තුල සාර්ථක ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵලات කරගන්නට පුළුවන්. මම හිතන්නේ සරච්චන්ද්‍ර මහතාත් එක්ක අර කිව්වාගේ මේ තිරේ දිස්වන අංකවලට කතා බහ කරලා තමන්ගේ තියෙන රෝග තත්වයන් පීඩා තත්වයන් වලින් මිදීමට පිටුවහලක් වෙනවා. අපි තවත් දුරකථන ඇමතුමකට සම්බන්ධ වෙමු. කතා කරන්න කොහෙන්ද? හෙලෝ සුබෝදෑසන. ඔව්. මේ මගේ නම යෝජනී. එක්දාන වෙලාව බලා ගන්න තමයි. ඔව් කොහෙන්ද කතා කරන්නේ? සූරිය. උපදින කියන්නකෝ. 1981 නොවැම්බර් 5 පූර්ව දින 2:29. දවල්ද රෑද? දවල්ද රෑද? පෙරවරු 2:29. කොහෙද ඉපදුනේ? වැල්ලෑව. කොහෙද? වැල්ලෑව? රත්නපුර දිස්ත්‍රික්කයේ සංකපාල. සංකපාල ඇඹිලි පිටිය පැත්තේ නේ? ඔව්. හරි. සිංහලක් නේද ඔයා? ඔව්. මොකද්ද ඔයාලා තියෙන ගැටලුව කියන්නකෝ? මගේ ඉදිරි අනාගතය ගැනයි ලෙඩ රෝග ගැන. ඔව්. ඔයාගේ කේන්දරයේ කේතුයි චන්ද්‍රයයි ඉන්නවා 6. මේ චන්ද්‍රයයි කේතුයි 6 ඉන්න එක ශරීර සෞඛ්‍යයට තරමක බාධකයක්. හරි? ඊළඟට ඔයාගේ පදිංචි ස්ථානයේ ඇතිවෙන වාස්තු දෝෂ වැඩි තත්ත්වයක් තියෙනවා. ගෙදර දියුණුව අඩු තත්ත්වයක් පෙන්වනවා එකෙන්. ඒක ඔයාගේ දියුණුවට ප්‍රබල බාධකයක් වෙලා තියෙනවා. පදිංචි ස්ථානයේ ගෙදර මොකක් හරි අඩුපාඩුවක් දෝෂයක් තියෙන බව පේනවා. ඒ වගේම ඔයාගේ කේන්දරයේ කුජ ග්‍රහයා ලග්නේ ඉන්නවා. ඒක ඉතාමත් හොඳයි. තරමක වාසනාවන්ත කෙනෙක් හැටියට තමයි පේන්නේ. නමුත් මේ ගෙදර තියෙන දෝෂය නිසා ඒ වාසනාව ඔයාට ලං කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඔයා කරන්න ඕනේ මම මේ කියන ප්‍රතිකාරය. දැනට ගත වෙන්නේ ගුරු මහදසාවක් දසාධිපතිය හොඳයි. ඒක නිසා පුෂ්ප රාගයකුයි පත්ම රාගයකුයි ගල් දෙකක් අල්ලලා මුද්දක් පළඳින්න. එතකොට ඔබට මේ තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. ඔව් මම හිතනවා ඔබට ඒ පිළිතුර සාර්ථක පිළිතුරක් හැටියට ඔබට මම හිතන්නේ निराකරණය කරගන්න පුළුවන් ඔබේ තියෙන ගැටලුව. ඉතින් ඒ නිසා මේ අර කිව්වා වගේ අපි සෑම විටම කෙනෙක්ගේ ජීවිතය ගොඩනගා ගන්න තමයි සෑම විටම උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කතා කරේ මේ මෝහන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ ඔබට ගොඩක් වැදගත් මෝහන ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට තියෙනා වූ රෝගාබාධ කොයි ආකාරයෙන්ද සුව කරගන්න හැකියාවක් තියෙන කියන එක පිළිබඳව ඔය තිරේ දිස්වන අංක වලට කතා කරන්න පුළුවන්. සරච්චන්ද්‍ර මහතාව සම්බන්ධ කරගෙන ඔබට කිසිම ගැටලුවක් නැතුව ඒ ප්‍රදේශවලදී දිනයක් කාලයක් වෙන් කරගෙන තමන්ගේ තියෙන රෝගාබාධ निराකරණය කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දැන් මෙතුමාගේ තියෙන මේ ප්‍රතිකාර ක්‍රමවල තියෙන ඊළඟ ප්‍රතිකාර ක්‍රම තමයි මේ විශ්ව ශක්තිය. දැන් මේ අපි කතා කරනවා මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. දැන් ඔබතුමා හසල දැනුම ඇති ඒ පිළිබඳව විශාල වශයෙන්ම අධ්‍යක්ීම් සමුදායක් තියෙන කෙනෙක් හැටියට මේ ප්‍රතිකාර ක්‍රම කරන කෙනෙක් හැටියට දැන් මේ විශ්ව ශක්ති භාවිතා කරලා ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව මම හිතන්නේ ටිකක් වැඩි වශයෙන් පැහැදිලි කළොත් කෙනෙකුට මම හිතන්නේ ඔබට උනත් වැදගත් වෙයි. ඔව් මම විශ්ව ශක්ති ප්‍රතිකාර සම්බන්ධයෙන් උපාධි මට්ටමට යනකම් හදාarලා තියෙන කෙනෙක්. ඒ වගේම මම දැනට ඒ සම්බන්ධයෙන් මාස්ටර් ඩිග්‍රී එකක් කරනවා. ඒ මාස්ටර් ඩිග්‍රී එකේ තියෙන්නේ මේ මැනික්ස්
යනි ප්‍රතිකාර ක්‍රම වලින් කොහොමද ලෙඩ සුව වෙන්නේ කියන එක ඒක ඉතාමත් පරිශ්‍රණයක් ගැඹුරින් කරන මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් පළවෙනි වතාවට එවැනි පරිශ්‍රණයක් කරන්නේ මම එතෙන්දී ජ්‍යොතිෂයයි මේ විශ්ව ශක්තියයි දෙක එකට සම්බන්ධ වීමක් කරනවා. ඒක ඉතාමත්ම ගැඹුරු පරිශ්‍රණයක් මේ අවුරුද්දේ අන්තිමට මේ විභාගයේ අවසාන වෙනවා. ඊට පස්සේ ඔබට තවත් ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ ඕරා එක කියලා එකක් තියෙනවා. අපේ ශරීරයේ වටා තියෙනවා රශ්මි වලල්ලක්. ඒ වගේම ශරීරයේ ප්‍රධාන චක්‍ර හතක් තියෙනවා. මේකට තමයි ඕරා එක කියන්නේ. දැන් මේ ඕරා එක අපිට සාමාන්‍යයෙන් අපිට විශ්ව ශක්ති ප්‍රතිකාර කරන කෙනෙකුට මෙහෙම අත තියලා බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් කෙනෙක්. දැන් ඔබගේ ශරීරයට මෙහෙම අල්ලපුවහම මට පේනවා ඔබගේ ඕරා එක කොච්චර ශක්තිමත්ද කියලා. බලවත්ද කියලා. නමුත් අපි ළඟට එන අයට තමන්ගේ ඕරා එක බලා ගන්න ඕරා ස්කෑනර් යන්ත්‍ර අපි ගාව තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනය කරපු නවීනතම ඕරා ස්කෑනර් යන්ත්‍ර. ඒකෙන් කෙනෙක්ගේ ඕරා එක බලන්න පුළුවන්. දැන් කේන්දරයක් නැති කෙනෙකුට පවා ඕරා එක බලා ගන්න පුළුවන්. ඕරා එකෙන් බලන්න පුළුවන් අර කේන්දරයේ තියෙනවට වඩා වැඩි දේවල් ගොඩක් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි වැඩි වශයෙන් පැහැදිලි කළොත් අපි බටහිර විද්‍යාවෙන් අපි ස්කෑනර් යන්ත්‍රයක් තමයි අත තියලා තමයි බලන්නේ. එහෙම අත තියලා බලන්න පුළුවන් මැෂින් එකක්. එතකොට මේකෙදි තමන්ගේ ශරීරයේ තියෙන නියම තත්ත්වය දැනගන්න පුළුවන්. මේ චක්‍ර හත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තමන්ගේ ශරීරයේ වටේ රශ්මි වලල් තියෙනවා. මේ රශ්මි වලෙන් අපිට ලොකු ආරක්ෂාවක් ඇති වෙනවා. මේ ආරක්ෂාව කොහොමද තියෙන්නේ? දැන් මේ ආරක්ෂාව බිඳුනොත් යම් විදිහකට රශ්මි වලල් කැඩුනොත් ඩැමේජ් වුනොත් එතනින් අපිට ඇඟට ඇතුල් වෙනවා අයහපත් ශක්තියින්. ඔය දැන් ඔය ඇස්වහ කටවහ කොඩි වින බන්ධන හූනියන් එතකොට අමනුෂ්‍ය බලපෑම මේ විතරක් මේ වෛරස් වාගේ දේවල් වුණත් ඇතුල් වෙන්නේ මේ ආවරණය හරහා. එතකොට අපේ ඕරා එක ශක්තිමත් නම් නීලක මහත්තයෝ අපිට ලොකු ආරක්ෂාවක් තියෙනවා. භෞතික ආරක්ෂාවක් වගේම කායික මානසික ආධ්‍යාත්මික වශයෙන් ආරක්ෂාවක්. ඒතර විශ්ව ශක්ති ප්‍රතිකාරවලදී කරන්නේ මේ ඕරා එක හදන එක. ඕරා එක ශක්තිමත් කරන එක. දැන් යම් අයගේ මුගක් ප්‍රශ්න එලා තියෙන මේ ඕරා එක ඩැමේජ් වෙලා. ඒ කියන්නේ ඒකට යම් යම් හේතුන් නිසා ඒ ඕරා එක ඩැමේජ් වෙලා අපි විශ්ව ශක්ති ප්‍රතිකාරයේදී කරන්නේ මේ ඕරා එකට තමයි ප්‍රතිකාරය කරන්නේ. ඒතකොට විශ්ව ශක්ති ප්‍රතිකාර වලින් ඉතා ප්‍රයෝජනවත් වෙනවා ඔබට වැළඳිලා තියෙන රෝග වලට කායික මානසික ආධ්‍යාත්මික සහ චිත්ත වේග. ඔන්න ඔය සිව්වැදාරුම් ආකාරයටම කරන ප්‍රතිකාරයක් තමයි විශ්ව ශක්ති ප්‍රතිකාරය කියන්නේ. ඒ කියන්නේ ඕනෑම රෝගයකට පවා ප්‍රතිකාර කරන්න පුළුවන් විශ්ව ශක්තිය හරහා. එතකොට දැන් ඒ රෝගය සුවකර ගැනීමට තියෙන හොඳම ක්‍රමය තමයි ලෝකේ දැනට භාවිතා කරන ඔය රේකී හීලින්, ප්‍රාණික් හීලින්, කොස්මික් හීලින්, ඇන්ගලිකන් හීලින් ඔය වගේ ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ ක්‍රමවේද අපි උඟක් ඒවා භාවිතා කරනවා මේ විශ්ව ශක්ති ප්‍රතිකාරවල. ඒ කියන්නේ ඕරාව පිළිබඳව අපි කතා කරොත් ඕරා එක තමයි අපිට ඉතා වැදගත් දේ. දැන් අපේ හැම කෙනෙක්ගේම ශරීරයේ වටේ මේ ඕරා එකක් තියෙනවා. නමුත් අපිට ඕක පේන්නේ නැහැ. භෞතික වශයෙන් පේන්නේ නැහැ. එතකොට මේ ඕරා එක ශක්තිමත් කෙනාට කරදර අඩුයි. ලෙඩ දුක් අඩුයි. බාධක අඩුයි. කායික ශක්තිය වැඩි. මානසික ශක්තිය වැඩි. ආධ්‍යාත්මික ශක්තිය වැඩි. එතකොට මේ ඕරා එකේ තියෙන වර්ණ හතක් තියෙනවා. මේ වර්ණ හතෙන් තමයි අපි අඳුනගන්නේ පුද්ගලයා කොයි විදිහ කෙනෙක්ද කියලා. එතකොට මේ වර්ණ වලින් එක එක පුද්ගලයන් හඳුනා ගැනීම පුළුවන්. දැන් අපි පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා මේ වර්ණ වලින් රතු පාට, තැඹිලි පාට, කහ පාට, කොළ පාට, ලා නිල් පාට, මැජෙන්ටා නැත්නම් තද නිල් පාට, දම් පාට ආදී වශයෙන් පාට හතක් තියෙනවා. මේ පාට හත තමයි මේ සෝභා ධර්මයේ විශ්වයේ තියෙන ශක්තියේ වර්ණ හත. එතකොට මේ ශක්තියේ වර්ණ හතෙන් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට මේ වර්ණ නිවැරදිව දැනගන්න පුළුවන් අර ඕරා ස්කෑනර් යන්ත්‍රයක් තුල. එතකොට ඒ ඕරා ස්කෑනර් එකෙන් බලපුවාම අපිට පුද්ගලයාගේ නියම ස්වභාවය ඒ චක්‍ර කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්කෑනර් එකෙන් බලලා අපිට පුළුවන් මේ චක්‍රවල අඩුපාඩු තියෙනවා ඒවා හදන්න. ඒකට අපි භාවිතා කරනවා විශ්ව ශක්ති ප්‍රතිකාර. ඒ විශ්ව ශක්ති ප්‍රතිකාර වලින් අපිට පුළුවන් ඒ කෙනාගේ තියෙන අඩුපාඩු ඕරා එකේ තියෙන දේවල් හදලා දෙන්න පුළුවන්. මම හිතනවා ඔබට අද දවසේ වැඩසටහන තුලදී ඉතාමත් මනාව ඔබේ කේන්ද්‍රය ඒ වගේම ඕරාව විශ්ව ශක්තිය මෝහන ප්‍රතිකාර ක්‍රම මේ පිළිබඳව ඔබට යම්කිසි දැනුමක් ලැබුණා කියලා මෙතුමාත් එක්ක ඔබට කතා බහ කිරීම කාලයක් දිනයක් වෙන් කරගෙන ඔබගේ තියෙනා වූ සියලු නිදන්ගත ලෙඩ රෝග ඔබට තියෙනා වූ බාහිර අභ්‍යන්තර කරදර මේ සියල්ල निराකරණය කරගන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රවීණ ජෝතිෂවේදී රේකී මාස්ටර් මෝහන වේදී කේ.යු. සරච්චන්ද්‍ර මහතා මුණ ගැහිම තුලින් ඔබට කාලයක් දිනයක් වෙන් කරගන්න පුළුවන්. මතක තියාගන්න කුරුණෑගල ගම්පහ ගාල්ල කියන ස්ථානවල ඔබට ශාඛා තියෙනවා. ඒ වගේම තිරේ දිස් වෙන ඔබට සෑම විටම දුරකථන අංකයන් සම්බන්ධ කරගන්නට පුළුවන් ක්‍රමය. ඒ වගේම තමයි ඔබට YouTube channel එකට ගියොත් සරස්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන YouTube එකට ගියොත් ඔබට මම හිතනවා මනාව මේ පිළිබඳව දැන කියා ගන්න පුළුවන්. ඔය අවුරුදු පලාපල හුඟක් අය අපෙන් අහනවා අවුරුද්ද කොහොමද කියලා. සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන YouTube channel එකේ තියෙනවා මේ 2021 අවුරුද්දේ
දවසේ උදාවේ පලාපල විස්තරය. ඔබගේ ලග්න වලට පලාපල බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා හැම කෙනෙකුටම තමන්ගේ ලග්නය ගැන. ඔව්. ඒ නිසා මතක ඇතුව ඉන්න ගමන් සර්ච් කරලා යන්න. ඔබට ගොඩක් විස්තර දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සෑම සතියකම අපි මේ ආකාරයෙන් ඔබේ නිවසට එන්නේ ඔබට යම්කිසි දෙයක් ඔබේ ජීවිතය සුවපත් කරන්න. ඒ නිසා අද දවසේත් සරච්චන්ද්‍ර මහත්මයා අපිත් එක්ක පැමිණියා. ගොඩක් ස්තුතියි ඔබතුමාට. අයුවන්. ඉතින් එහෙමනම් ඉතින් ලබන සතියේත් අපි සුපුරුදු වෙලාවට ඔබට ඔබේ ජීවිතය සුවපත් කරන්න ඕරාව විශ්ව ශක්තිය කේන්ද්‍රයේ වැඩසටහන අරගෙන එනවා. එහෙනම් ජීවිතේ සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0.71 224 209 හෝ 0.711 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0.716 224 209.